යොහන් 6 අන්තිම පදවල යොහන් 6 14 පදේ 14 15 පදේ කියන වෙන්න මෙහෙම. සුද්ධෝ යොහන් 6 14 15 පදේ. එබැවින් මේ මිනිස්යෝ උන්වහන්සේ විසින් කළා වූ මේ හාස්කම දැක සැබෑවටම උන්වහන්සේ ලෝකයට එන්නා වූ අනාගත වස්තුරෝමයයි කීවෝය. 15 එබැවින් රජකමට පත් කර ගන්නා පිණිස තමන් වහන්සේ බලහත්කාරයෙන් අල්ලා ගන්නට ඕන් එන බව යේසුස් වහන්සේ දැන නැවත තනියම කන්දකට ගියසේ. දැක්කද? යේසුස් වහන්සේව බලහත්කාරයෙන් රජකම් කරන්න. පොඩ්ඩක් හිතන්න. ඒක අපේ පැත්තට බලන්න. ඔබ යම්කිසි හාස්කමක් කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ඔබ ලෙඩෙක්ව සුව කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. දැන් ඒක ආරංචි වෙච්ච රජුරු මොනවද කරන්නේ? මේ රටේ රජුරු ඔබව හොයාගෙන එනවා. ඔබව රජකමකට පත් කරා. පොඩ්ඩක් හිතන්න. ඔබ පිළිගන්නේ නැද්ද? ඔබම හිතන්න. ඔබගේ ජීවිතේ මට මාර දෙවියන් වහන්සේ දුන්න මාර ආශිර්වාදයක් මේක නම්. මේක පුදුම ආශිර්වාදයක්. උන්වහන්සේ ඒ දැන නැවත තනියම කන්දකට ගියේ. තනියම කන්දුව වලට ස්වාමින් වහන්සේ යන්නේ සින්දු කියන්නේ නෙවෙයි. තාත්තා සමග යාඥා කරා. පියාණන් වහන්සේ සමග යාඥා ස්වාමීනි බලන්න මේ සෙනඟ. රොටි දුන්න හින්දා දැන් කෑම පෙරේතේ වගේ එනවා මාව රජකමට ගෙනියන්න. පොඩ්ඩක් එතකොට ඒ සෙනඟ මොනතරම් බලාපොරොත්තු. එතකොට යේසුස් වහන්සේව සොයාගෙන එනකොට ගෝලියෝ එන්න පාලං වෙන්න එපා. ලං වෙන්න එපා. අර සිරියාව කාන්තාව ලං වෙනකොට ලං වෙන්න එපා. අනේ මගේ දුව වෙනුවෙන් ස්වාමීන් වහන්සේට කියලා මගේ දුවව සුව කරද. බෑ ලං වෙන්න බෑ. යන්න. උන්වහන්සේ බිසි යන්න. අනේ ප්ලීස් අනේ පේත්‍රස් අනේ මොහමරි මට උන්වහන්සේ මගේ දුව යක්ෂ වේශයක් වැහිලා ඉන්නවා. සුව කරලා දෙන්න. බෑ වෙලාවක් නැහැ. නමුත් ඒ කාන්තාව අතහැරියේ අස්සෙන් ගිහලා උන්වහන්සේට කතා කරලා කිව්වා මගේ දුවව බේරලා දෙන්න ස්වාමීන් වහන්සේ. අය අසනීප වෙලා ඉන්නවා. කාන්තාව වුණාද කිව්වේ දරුවන්ගේ කෑම බල්ලන්ට දෙන්න වටින්නේ නැහැ. ස්වාමිනී ඒ දරුවන්ගෙන් වැටෙන වාටි බල්ලෝ කන්න කැමතියි ගලු. උන්වහන්සේගේ හදවත උණු වෙලා ගියා මේ කාන්තාව කියන ඇදහිල්ලට. උන්වහන්සේ මොනවද කිව්වේ? යන්න නුඹගේ දුව සුවය ලැබුණා මොකද නුඹගේ ඇදහිල්ල නිසා. එතකොට පොඩ්ඩක් බලන්න. දැන් ගෝලයෝ වළක්වන්න තරම් යේසුස් වහන්සේ මොන තරම් සෙනඟ අතරේ බල සම්පන්න වුණාද? එතකොට ගෝලයන්ට තිබිච්ච බලාපොරොත්තු මොනවාද? ගෝලයෝ ගහ ගන්න ගත්තා. ගෝලයෝ රණ්ඩු කරන්න ගත්තා. ගෝලේ යන කොටා ගන්න ගත්තා. කවුද මෙතන පළවෙනියා වෙන්නේ? කවුද මෙතන ග්‍රේට් වෙන්නේ? කවුද මෙතන උසස් වෙන්නේ? ගෝලයෝ ගහ ගන්න ගත්තා. ගෝලයෝ කියන්නේ සභාව. සභාව ගහ ගන්න ගත්තා. කවුද මෙතන ග්‍රේට් වෙන්නේ යන්නේ? කවුද මෙතන ලොක්ක වෙන්නේ යන්නේ? යේසුස් වහන්සේගෙන් පස්සේ කවුද ලොක්ක මෙතන? මමයි රජා. එකෙක් කියනවා. යේසුස් වහන්සේට ඒව දැනෙනවා. දැන අර මෙතනම කියන ඔබ මොකද්ද උන්වහන්සේව රජකම් කරන්නට බලහත්කාරයෙන් අල්ලන්නේ ඒක දැන. උන්වහන්සේට දැනෙලා උන්වහන්සේ කියනවා උඹලගෙන් කාට හරි ග්‍රේට් වෙන්න ඕන නම් ඉස්සල් සේවකෙක් වෙන්න. ඒක සේවකෙක් වෙන්න. ඒතර මේ ගෝලියෝ මොන තරම් බලාපොරොත්තු තියාගත්තද උන්වහන්සේ ඉස්සරහ කරගෙන යනවා. කියන්නේ ගෝලිය ටික පිටිපස්සෙන් එනවා. මොනතරම් ගෝලයන්ට තියනවද තේජසක්. උන්වහන්සේ හම්බල් අරගොල්ලෝ තේ දාගෙන ඉන්න දෙක තුන. පොඩ්ඩක් හිතන්න. උන්වහන්සේ යටත්ව පහත්ව යනවා ගමන තුල. ගෝලිය ටික පිම්බිලා යනවා ලිකන්. පේත්‍රස්ගෙන් ඇහුවොත් එහෙම ස්වාමීනි මම මේ කට්ටිය දන්නේ නැහැ. අර ගෝලයන්වත් චාටර් කරලා දැම්මා. ගෝලිය ටික ඉතුරු 10 11 පෙන්නනවා. මේ කට්ටිය ගැන දන්නේ නැහැ. මම ඔබත් එක්ක හිරේ යන්න ඕන මැරෙන්න උනත් මම එනවා. කොහොමද පිම්බිච්ච පිම්බිල්ල පේත්‍රස්ගේ? පොඩ්ඩක් හිතන්න.
ඒගොල්ලෝ මොනතරම් ඔළුව ඉදිමගෙන ඉන්නේ. ඇයි එහෙම ඒගොල්ලන් හැංගීමක් තියෙන. ඒගොල්ලෝ දන්න ඕන දෙයක් කරන්න පුළුවන් උන්වහන්සේට. ලාසරස්ව මැරිච්ච අය නැගිට්ටුවා. අපේ ස්වාමීන් වහන්සේ මැරිච්ච අයව නැගිට්ටුවා. අංශවාගේ රෝගීන්ව නැගිට්ටනවා. ලෙඩුන්ව සුව කරනවා. අන්ධයන්ව දාවිද්ගේ පරපුරේ එන පුත්‍රයා ගාලා කිව්වම අන්ධයන්ව සුව ලැබුවා. නුඹට ඇදහින්න තියනවාද කියලා කිව්වා. නුඹට සුව වෙන්න ඇදහින්න තියනවාද කියලා කිව්වා. සෙනඟ පොරකක උන්වහන්සේව උන්වහන්සේගේ ගමනට බාධා කරන හින්දා බෝලේ ඔක්කොම පොරකාලා උන්වහන්සේට ගාඩ් එක දීලා යන්නේ. දැන් මේ ලංකාවේ ඉන්නවා ගාඩ් දෙන්න මේ පාස්ටර්ලාත් ඉන්නවා. ගෝලේ ගාඩ් එක දුන්නේ මේ සෙනඟ පොරකකාලේ හින්දා. උන්වහන්සේට මරණ තර්ජන තිබිලා. ඒ අතරින් එක කාන්තාවක් අස්සෙන් ඉඳලා උන්වහන්සේගේ සනුකට අල්ලනවා. ඇයි? ඇදහිල්ලෙන් සුවය ලබන්න. ඇයට බලාපොරොත්තු ඇති වුණා. මට සුවයක් ලැබෙයි කියලා. වෙනවද? එතකොට මේ සුවයවත් උනා මොනවද කියලා නතර කරන්න. කාමද මාව ඇල්ලුවේ. ස්වාමීන් මේ කී දෙනෙක් ඔබ අල්ලනවා? අපි කවුද දන්නේ? පේත්‍රස් එහෙම කියනවා. නෑ දැන් යම් කිසි කෙනෙක් මාව ඇල්ලුවා. මගේ ඇඟෙන් ඇයට සුවය නිදහස් වුණා. කිව්වා මේ කාන්තාව කියලා ස්වාමිනේ මමයි කියලා. බලන්න එතකොට සෙනඟ අතර බලන්න උන්වහන්සේගේ සරු ඇල්ලුවා සුව වෙනවා. ඔක බලන්න. එතකොට මේ ගෝලයන්ට මාරයිනේ. උන්වහන්සේ පුදුමයිනේ මේ අපි මාර කෙනෙක් එක්ක තමයි සෙට්ටුනේ සේවය කරන්නේ. කොහොමද ඒගලන්ට දැනෙන්න දේවල් මම ඒගලන්ගේ මානසිකත්වයට ගෙන්නේ. මුහුදේ යනවා මුහුද ගිලෙන්න රළ ගහනවා බෝට්ටුව එහාට යනවා බෝට්ටුව මෙහාට යනවා දැන් වැටේ මේ වැස්සේ උන්වහන්සේ බුදිනේ. අපි මැරෙන්න යනවා. ස්වාමීනි ඔබට පෙනෙන්නේ නැද්ද අපි මැරෙන්න යනවා. ඇදහිල්ල නැති තැනත්තනි. උන්වහන්සේ නැගිලා අත දික් කරලා බලන්නකො උන්වහන්සේ සබහා ධර්මයත් උන්වහන්සේට යටයි. සබහා ධර්මයත් උන්වහන්සේට යටයි. උන්වහන්සේට කරන්න බැරි දෙයක් නැහැනේ. මෙන්න ගෝලිය අතරේ එන මොකද්ද? හැංගීම බලාපොරොත්තුව. ගෝලිය අතරේ තියෙන පුදුම බලාපොරොත්තුවක් යේසුස් වහන්සේ කරේ. මේක තමයි උන්වහන්සේ නෑ උත්තාන වෙලා උන්වහන්සේ අහස් තංගන කොටත් බලද්දි කිව්වේ ක්‍රියාපදේ පළවෙනි පරිච්ඡේදේ පස්වෙනි පදයෙන් ආව කියලා ස්වාමිනී අපි රජකම් කරන කාලේ ඔබගේ රාජ්‍ය පැමිණ කාලේ මේකද? ඒක අහන්න ඔබට අයිතියක් නෑ පේත්‍රස්. රැඳී සිටින්න පියාණන් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ වෙනකන්. ඒකලගේ මානසිකත්වය කොහොමද තිබ්බේ? බලාපොරොත්තුව. මොනතරම් බලාපොරොත්තුවක් තියෙන්නේ නැද්ද උන්වහන්සේත් එක්ක යන ගමන තුලදී? කිසිම දෙයකට කිසි අඩුවක් නැහැ. කෑමද බීමද උන්වහන්සේ මවල ස්වර්ගයෙන් ගෙනල්ලා දුන්නා. ගෙවා ගන්න බැරි ටැක්ස් පේත්‍රස් කියන මාළුවෙක් කල්ලා ගන්න මාළුවගේ කටේ ඔයාට කාසියක් හම්බෙයි අපේ ටැක්ස් එක ගෙවන්න. සල්ලි තිබුණා. නැකද? මිනිසුන්ට කන්න දෙන්න සල්ලි කීයක් විතර යනවද කියලා ඇහුවේ උන්වහන්සේ. සල්ලි තිබුණා. මිනිස්සුයි. රිදී කාසි 300ක් විතර ඇය ගාලා පිලිප් කියනවා. කොච්චර ප්‍රමාණයක්ද? පොඩ්ඩක් රිදී 30කට යේසුස් වහන්සේ පාවා දුන්නේ. යූදස්. පොඩ්ඩක් බලන්න. ඒ බලාපොරොත්තු. මම ආසයි මේකට වැඩි අර මෙහෙම උන්වහන්සේ වතුරේ මෙහෙම අත දාන්නේ බලාපොරොත්තුවක් එක තියෙනවා. පිටුරේනේ. මම දැක්කර වතුරට මෙහෙම අත දානවා උන්වහන්සේ. වතුර යට ඉඳන් පින්තූරයක් හදලා බලාපොරොත්තුව. මම ඔයගලන්ව ගේන්න හදන්නේ ගෝලය තුල මොන වගේ බලාපොරොත්තුවක් තිබුණාද? ඒ කියන්නේ පොඩ්ඩක් බලන්න. අපේ සභාව බලන්න. සභාව තුළ මොනතරම් බලාපොරොත්තුවක් තිබුණාද? බයිබල් පන්ති අපි මොනතරම් තත්ත්වයකට සභාව ගෙනවද බයිබල් පන්ති වල? අපි සිකුරාදා සේවය කරලා ඉවරලා
කෑමක් කාලා පංගුව කළාට සභාව එකමුතුවට වැඩි බයිබල් පන්තියට කට්ටිය හිටියා. නේ? ඉගෙනගෙන ඒ විතරක් නෙවෙයි අනිත් මේ දවස්වල බයිබල් පන්ති අපි කරා සඳුදා දවසේ. අපි මතක් කරලා බලමු අපේ ඉතිහාසය. කොච්චර සෙනගක් හිටියද? දුර බැහැරින්න සෙනගාව. සෙනසුරාදා healing and miracle service එකට. කී දෙනෙක් ආවද? උන්වහන්සේ කී දෙනෙක් සුව කරාද? කොර ගහගාව කොර හොඳ වුණා. කකුල කොටය ආව කකුල දික් වුණා. ජොබ් නැතුව ආව ජොබ් හම්බුණා. පවුල් කැඩිච්චාව ආව අලුත් පවුල් හම්බුණා. නේ? ඉතින් මොනතරම් අයට උන්වහන්සේ පිට වුණාද? සභාව තුලින් යාඥාව තුලින් ආලේපේ ප්‍රේමයේ තුලින් අනේකයි ගෝලියෝ ගිය තැන්වල හාස්කම්. මොකද ගෝලයන්ට යන්න බැරි තැන් තිබ්බා. පංගුව කරාට ගෝලයන්ට යන්න බෑ. මේ නායක පූජකයා ඉදිරියේ පෙනී සිටින්න. මොකද ඒගොල්ලෝ මාළුකාරයෝ. ඒගොල්ලෝ බයයි ලැජ්ජයි. නායක පූජකයා ඉදිරියට යන්න බෑ ගෝලයන්ට. යේසුස් වහන්සේ ගිහින් මොනවද කරේ? කසයක් කඩගෙන එහෙට ගහලා මෙහෙට ගහලා මගේ පියාණන් වහන්සේගේ ගෘහය යාඥාව ගෘහයක් කියලා ලියා තිබේ. ඒක සොරුන්ගේ මංකොල්ලකාරයන්ගේ ගුහාවක් නොකරන්න. හලෙලූයා. එතකොට ඒ වෙන ප්‍රශ්න නැත්තේ ගෝලියෝ හිටියා. ගෝලියෝ පාටද කතා කරන්නේ අපේ ස්වාමීන් වහන්සේ කතා කරන්නේ නායක පූජකයා. මොන තරම් ආඩම්බර ඇද්ද ඒගලන්ට. මොන තරම් බලාපොරොත්තුවක් තියනවද? අපිට කිසි බයක් නැහැනේ අපේ ස්වාමීන් වහන්සේ සිටිනකම්. ආමෙන්. දැන් මම ගේන්නේ යන්නේ මේ බලාපොරොත්තු නැති වෙන තැනට. අපේ මතේ 27 38 වෙනි පදේ. හලෙලූයා. ඔන්න බලන්න. එවිට සොරු දෙදෙනෙක් එක්කෙනෙක් දකුණු පැත්තේද එක්කෙනෙක් වම් පැත්තේද උන්වහන්සේ සමග කුරුසියේ ඇන ගැසනු ලැබුවෝය. ආමෙන්. මග යන්නෝ තමුන්ගේ හිස් වන උන්වහන්සේට නිඳා කරමින්. ඇයි දන්නවද? හොරු දෙන්නේ කුරුසියේ ඇන ගහලා මරන්නේ ක්‍රිමිනල්ලා. ඒ කියන්නේ ඒගොල්ලෝ කරපු පාපය තමයි. ඒගොල්ලෝ කරපු වරදේ කුලිය තමයි කුරුසේ ඉන්නේ. ජරා ඒ කියන්නේ නින්දිත මරණයක්. පාර යන මිනිස්සු. එහෙමයි. ඒ උන්වහන්සේ නින්දා කරා. හරිද? බලන්න. දේව මාලිගාව කඩා දමා 3 දවසකින් ගොඩ නගන්නා වූ නුඹම ගලවා ගන්න. නුඹ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් කුරුසෙන් බසින්නයි කීවෝයි. පොඩ බලන්න උන්වහන්සේ මොන තරම් හාස්කම් කරා. උන්වහන්සේ මොන තරම් දේවල් කරා. එතකොට උන්වහන්සේගේ ගෝලියෝ සිටිනවා. පංගුවක් ගෝලියෝ හැංගිලා. පංගුවක් ගෝලියෝ ඉන්නවා එතනට වෙලා. යෝහන් හිටියා. කාන්තාවෝ සියලු දෙනාම හිටියා. මග්දලේ මරියා හිටියා. ඔක්කොම මරියලා එතන හිටියා. උන්වහන්සේ කුරුසිය ගාව. එතකොට ඒගොල්ලෝ ඉන්නේ මෙච්චර හාස්කම් කරපු බෙසියස්තුමා මේ බලන්නකෝ අපිට මෙච්චර බලාපොරොත්තුවක් දුන්න මෙසියස්තුමා කුරුසිය එල්ලිලා ඉන්න මේ කිව්වා මේ මිනිස්සු කියන දේ ඇත්තක් තියෙනවානේ. අය යන්නේ මෙයාට බැරි කුරුසෙන් බහැර එන්න. දේව මාලිගාව කඩා දමා 3 දවසකින් ගොඩ නගන්නා වුන් නුඹ ගලවා ගන්න නුඹේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම්. ඇයි මම ස්වාමීන් වහන්සේගේ පුත්‍රයා කියලා කිව්වොත් වහන්සේ කුරුසෙන් බසින්නේ කීවෝයි. එතකොට අර බලාපොරොත්තුවක් තියාගෙන හිටපු අයට පැමිණෙන ලැජ්ජාව අපි ස්වාමීන් වහන්සේ බහින්න ස්වාමීන් වහන්සේ බහින්න කුරුසෙන් බහින්න පෙන්වන්න ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා මේ අයට
කරන්න තිබුණේ නැද්ද? එතකොට අරගලන්ගේ තිබිච්ච බලාපොරොත්තු මෙච්චර හස්කම් කරලා මෙච්චර බලවත් දේවල් කරලා මැරිච්ච අයත් එක්කට මේ චුට්ට කරන්න බෑනේ. කුරුසෙන් බහින්න බෑනේ. හා පොඩ්ඩ බලන්න අර කුරුසිය ඇන ගහලා ඉන්නකොට එකලඟ බලාපොරොත්තු සුන් වෙන හැටි. ගෝලු ඇයි හැංගුනේ? එකලඟ බලාපොරොත්තු නැති වුණා. බලන්න අද රැකියාව නිසා බලාපොරොත්තු නැති වෙනවා. පෞල් ජීවිතය නිසා බලාපොරොත්තු නැති වෙනවා. දරුවා නිසා බලාපොරොත්තු නැති වෙනවා. සමාදානයේ නේ. විවිධ සම්බන්ධකම් නිසා බලාපොරොත්තු නැති වෙලා තියෙන්නේ. තමන්ගේ දරුවොත් එක්ක තමන්ගේ බිරිඳ එක්ක තමන්ගේ ගෙවල් වල ඉන්න අයටත් එක්ක වැඩියේ සම්බන්ධකම් තියෙනවා අනිත් අයත් එක්ක. එවනේ. ඒ හැම දේවල් වලින් බලන්න මොනවා තරම් ඩැමේජ් එකක් වෙලා තියෙනවද කියලා අපේ ජීවිතේ. ඉතින් මේක තමයි යේසුස් වහන්සේ අපට බලාපොරොත්තුවක් දුන්න කුරුසේ උන්වහන්සේ ඉස්සෙල්ලම මැරිලා. උන්වහන්සේ කුරුසේ මැරුණේ අපිට බලාපොරොත්තුවක් දෙන්න. එයා දෙවියන් වහන්සේගේ බලාපොරොත්තුවෙන් උන්වහන්සේ අපේ බලාපොරොත්තු ඉෂ්ට කරේ. කුරුසේ මැරෙන්න ඕනේ උන්වහන්සේ කියලා මොකද අපිට බලාපොරොත්තුවක් දෙන්න. පොඩ්ඩක් හිතන්න. ඒතර ගෝලිය ඔක්කොම අයියෝ මේ උන්වහන්සේට බේරෙන්න බැහැනේ. යේසුස් අපිට මෙච්චර දේශනා කරපු උන්වහන්සේ බැහැලා එන්නකෝ. ඊළඟපදේ 41 ඒ ආකාරයෙන්ම නායක පූජකය ලියන්නන් හා වැඩි මහල්ලන් සමග උන්වහන්සේට කාවටකම් කොට ඒ ආකාරයෙන්ම ඒ විදියටම මොනවද කරේ? නායක පූජකයා ළඟට ඇවිල්ලා නායක පූජකයා බලන්නේ නැති සෙනග දිහා මෙහෙම වටේ ඉන්න. නාසරේ සෙනග බලගේ නායකයා කුරුසේ ඉන්නවා. ගාලා උන්වහන්සේගේ ගෝලියෝ දිහා උන්වහන්සේගේ සෙනග දිහා වටේ හිටියේ වෙන මිනිස්සු නෙමෙයි. වටේ හිටිය උන්වහන්සේට ආදරය කරපු අය. ඉතින් හිටිය ඇතන නේ. ගෝලයේ හැංගුණා බයි. මෙන්න නායක පූජකයා කියන දේ 42. නායක පූජකයා කියනවා. ඔව් අනුන් ගැලවුවේය තමාම ගලව ගන්නට නුපුළුවන කතා දෙකක් නෑ. පොඩ්ඩක් කතා දෙකක් නෑනේ මේ කියන දේ. ඔහු අනුන් ගැලවුවේ තමාම ගලව ගන්නට නුපුළුවන. ඔහු ඊශ්‍රායෙල් වරුන්ගේ රජය. ඔහු දැන් කුරුසේ බසීවා. එවිට අපි ඔහු අදහා ගන්නෙමු. ඔන්න බලන්නේ ගොල්ලෝ. එයා අනිත් අයව ගැලවුවා. අනිත් අයගේ ලෙඩ සුව කරා. කොරුන්ව සුව කරා. මුහුදේ ඇවිද්දා. 5000කට සෙනගට කන්න දුන්නා. ලාසරස්ව මරණයෙන් නැගිට්ටුවා. අනිත් අයව ගැලවුවා. එයාට ගැලවෙන්න බෑ කුරුසේ කොඹලගේ නායකයා. ඔන්න වැටෙන තැන ඇවිල්ලා. ඔන්න මිනිසයා වැටෙන තැන ඇදහිල්ලේ. ඔන්න මරිය මදලේනා වැටෙන තැන ඇදහිල්ලේ. ඔන්න අනිත් ගෝලිය වැටෙන තැන ඇදහිල්ලේ. අනේ ඇත්තට උන්වහන්සේ මැරෙන්න ඕනේ නෑ. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් උන්වහන්සේට රැකිරෙන්න පුළුවන් නේ. එවනේ අනේ පාස්ටර් බබ කොච්චර යාඥා කරත් මට තාම පිළිතුරු නෑනේ. ඔව් ඔන්න ඇදහිල්ල නැති වෙන තැන. උන්වහන්සේ මොනවද කිව්වේ? ලූක් 18 වෙනි පදේ. ලූක් 18 වෙනි පදේ බලන්න. හලෙලූයා. ඒක කියනවා මෙහෙම. උන්වහන්සේ උන්ට වහාම යුක්තිය ඉෂ්ට කරන සේකයි නුඹලාට කියමි. එසේ වී නමුත් මනුෂ්‍ය පුත්‍රයා එන කල්ලි පොළවේ ඇදහිල්ල සම්භවේදයි කීසේක. බලාපොරොත්තු ඇදහිල්ල. දෙවියන් වහන්සේ යුක්තිය ඉෂ්ට කරයි. ස්වාමීනි මගේ ප්‍රශ්නේ යුක්තිය තාම ඉෂ්ට වුණේ නැහැ. උන්වහන්සේ යුක්තිය ඉෂ්ට කරයි.
හැබැයි උන්වහන්සේ පැමිණෙන දවසට උන්වහන්සේ ඔබ තුල තබලා ගිය මේ බලාපොරොත්තු ඔබට දීලා ගිය ඇදහිල්ල හම්බ වේද කියලා උන්වහන්සේම කියනවා. දන්නේ නැහැ. බලන්න අපි කී දෙනෙක් අපි ෆයිනෑන්ෂියලි අපි ලොස් වෙලා තියෙනවද? අපි කී දෙනෙක් ජොබ් නැති වෙලා තියෙනවද? අපි කී දෙනෙක් අපි ප්‍රේම කරන අය අපිට නැති වෙලා තියෙනවද? අපි කී දෙනෙක් අපේ තිබිච්ච සතුට නැති වෙලා තියෙනවද? අපි කී දෙනෙක් අපේ පෞල් ජීවිත නැති වෙලා තිබෙනවද? පොඩ බලන්න. ඇති කරගන්න ඕන දේවල් නෙවෙයි ඇති කරගන්නේ. ඇති නොකර ගන්න දේවල් වලට තමයි වැඩියෙන්ම කරදර වෙන්නේ. අපි වැඩියෙන්ම කරදර වෙන්නේ ඇති නොකර ගන්න දෙයට. මේකයි. ඔබ මෙතනින් ඔබ වචනේ අහලා ගියාට බඩක් නෑ. ඔබගේ තුල අලුත් දෙයක් පටන් ගන්න නැත්තම්. ඔබගේ තුල අලුත් දෙයක් වෙන්නේ නැත්තම් වඩක් නෑනේ. මේ සෙනඟ පොඩ්ඩක් බලන්න. කුරුසේ ඉන්න රජුරෝ ඊශ්‍රායල් රජුරෝ එයා අනිත් අයව ගැලවුවා. එයා ගැලවෙයිද කියලා අපි බලමු. එයා කුරුසෙන් බැහැලා આવොත් අපිත් පිළිගන්නවා. එයා තමයි මෙසියස් තුමා කියලා. ඔන්න දුන්න චැලෙන්ජ් එක. අපිට දෙන්නේ ඒ වගේ තමයි චැලෙන්ජ් එක නේ. ලෝකයේ අය අපිට කියන්නේ කෝ එයාගේ දෙවියන් වහන්සේ කොහෙද කියලා නේ. කොහෙද ඔයාගේ දෙවියන් වහන්සේ ඉන්නේ? ඔයාගේ දෙවියන් වහන්සේ ඉන්නවා නම් මේ වගේ දේවල් එනත් කොරෝනා කිනු ලෙඩ එනවද? ඔයාගේ දෙවියන් වහන්සේ ඉන්නවා. එතකොට තමන්ගේ පුතාව ඒක ජාතික පුතාව මරණයට ඇරියා. ඒ දෙවියන් වහන්සේ එලි ලමා සබතානි කියලා කියනකොට ඒ දෙවියන් වහන්සේ අහක බලා ගත්තා. මගේ පුතා වරදක් කරපු හින්දාට මං අහක බලාගත්තේ. එහෙම දෙවියන් වහන්සේ කියන්නේ. තාත්තට පුතා කතා කරනකොට තාත්තගේ මුහුණ මොනවද උනේ? හරව ගත්තා. අපි උන්වහන්සේ මැරෙනකොට දේව වචන කියන සියලු බලය උන්වහන්සේගේ අතේ තිබුණා කියලා. උන්වහන්සේ දේව දූතිය රාශියක් ගෙන්න තිබ්බා. උන්වහන්සේට බේරෙන්න. උන්වහන්සේ එක දෙයක් කරේ. යක්ෂයා ගල් ගෙඩි දීලා උන්වහන්සේක පාන් කරලා කන්න කියලා. උන්වහන්සේ එහෙම කරේ නෑ. අච්චර බඩගිනි වෙලා. නමුත් උන්වහන්සේ බඩගින්නේ ඉන්න පිරිමි 5000 ගැහණු ඊට වැඩිය 6000ක් වෙන්නේ නැති. ළමයි 3000ක් වෙන්නේ නැති. ඔක්කොම සැලක 15000ක් වෙන්නේ නැති. ඒ බඩගින්නට ස්වර්ගෙන් කැම ගෙනල්ලා දුන්නා උන්වහන්සේ. උන්වහන්සේ ගැන උන්වහන්සේ බැලුවේ. තමන් ගැන උන්වහන්සේ බැලුවේ නැහැ. නමුත් උන්වහන්සේ සෙනඟ ගැන බැලුවා. අපි ගැන බැලුවා. ඒ දෙවියන් වහන්සේ තමන්ගේ ඒක ජාතික පුත්‍රයා අපිට දීලා අපි ගැන බැලුවා. තමන්ගේ පුතා කුරුසේ කෑ ගහනකොට ආක බලාගත්තා. ඒ පියා අපි වෙන්නේ. එතකොට අපි මොනවද වෙලා තියෙන්නේ? අපි බලාපොරොත්තු නැති කරගෙන. ඔබ බලාපොරොත්තු නැති කරගන්නවා නම් සබාව නිසා වඩන්න. ඔබ බලාපොරොත්තු නැති වෙනවා නම් මේ සබාව මෙතනින් හැර යන්නේ නැහැ කියලා බැලන්න. එහෙම බලාපොරොත්තු ඔබ ඇති කරගන්නේ ඔබ හිතන්නේ සබාව ක්‍රිස්තුස් වහන්සේ. මොකද ක්‍රිස්තුස් වහන්සේ සබාවේ සබාව ගෙනියන්නේ. උන්වහන්සේ කිව්වා නම් මාගේ සබාව පාතාලයේ දොරටු වලට පවා විනාශ කළ නොහැක. බලන්න. පොඩ්ඩක් එන්න අපි යමු. ලිපි 2 4 වෙනි පදේ ඉඳන් 9 වෙනි පදයට අපි ගියෝ පොඩ්ඩක්. ඒක කියනවා මෙහෙම. නුඹලා එක් එක්කෙනා තම තමාගේම කාරණාව අනුන්ගේ කාරණාක් බලන්න. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තිබුණු සිතම නුඹලා තුලක් තිබේවා. දැකන්න. උන්වහන්සේ තුල තිබුණු සිත මොකද්ද? තමන් කෙරෙහි නොවේ අනුන් කෙරෙහි.
උන්වහන්සේ සිංහාසනය අතහැරලා උන්වහන්සේ එනවා කාගෙරේ බලන්නද? අනුන් කෙරේ. ඒ සිත අපිට තියෙනවද? ඒ සිත තමයි අපිට තියෙන්නේ කියලා කියන්නේ. ක්‍රිස්තුස් වහන්සේ තුල තිබුණු සිත. මොකද්ද? සිංහාසනය අතහැරලා මිනිස්සු වෙනුවෙන් එනවා. ඊළඟ පදේ මොන බලන්න. අපි මේ හොඳට කියවන වචන උන්වහන්සේ දෙවියන් වහන්සේගේ ස්වරූපාකාරය දරනසේක දෙවියන් වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගෙනම සිටිය යුතුව වාස්තුවකයින සිතා මම තමයි දෙවියන් වහන්සේ මම තමයි මිනිහා මට හැබදයක් උන්වහන්සේ යටත් කරා එහෙම අල්ලගෙන සිටින්නේ උන්වහන්සේට සිතක් තිබුණේ නැහැ. තිබුණ එකම සිත තමයි පූජාවක් වෙන්න තාත්තට කීකරුවා. ඔගොල්ලෝ දන්නවද පූජාවක් වෙන්නේ මොන වගේ කෙනෙක්ද කියලා? සුද්ධ කෙනෙක්. දෙවියන් වහන්සේට පූජාවක් කියන්නේ සුද්ධ කෙනෙක්. ඊශ්‍රායල් සෙනග අර කිලිටක් නැති පළුද්දක් නැති බැටළු පැටියව පූජා කරනවා. ඒ බැටළු පැටිය සුද්ධ හින්දා. කිලිටක් නැති හින්දා පළුද්දක් නැති නිසා පාපිෂ්ඨයාගේ පාපය ඒ බැටළු පැටියට දානවා. එතකොට මරණයට යනවා බැටළු පැටියා සමාදානිය ලැබෙනවා මිනිසයාට. බලාපොරොත්තු ලැබෙනවා මිනිසයාට. පොඩ්ඩක් හිතන්න. උන්වහන්සේ කුරුසෙට ගියේ අපිට බලාපොරොත්තුවක් දෙන්න නෙවෙයිද ගියේ? මෙන්න මේකයි. මේ සභාව ඉස්සරහට ගෙනියන එක ඔබගේ බලාපොරොත්තු. උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා ඔබගේ එකිනෙකාගේ සේවය. සභාව ඉදිරියට ගෙනියන. දැක. ඊට පස්සේ කියන ඊළඟ පදේ මොකද්ද? නෑ 7 ඒ ඉවත් කර 16කුගේ ස්වරූපයගෙන ඒක ඉවත් කරලා තේරෙනවද? සර්වන්ට් සේවකෙක්. උන්වහන්සේ ඇවිල්ලා දෙවියන් වහන්සේ පොළොවට ඇවිල්ලා ගෝලියෝ 12 දෙනෙක්ගේ කකුල් හැදුවා. තමන්ව පාවා දෙන කෙනාගේ කකුල හොදනවා කියන්නේ. අද අපිට වරදක් කරපු අයට සමාව දෙන්න බැරුව ඉන්නේ නේ. එයා මට මේව කරා ඒව කරා මට මේ වගේ ප්‍රශ්න ඇති කරා මම කැමති නෑ ඉන්න. එයාගේ බොනවා බලන්න මං එන්නේ නෑ. තියෙන ආඩම්බරයෙන් ගිනි විලට මම යන්න හදන්නේ. තේරෙනවද? උඩගුම් කපට කලින් එන්නේ මොකද්ද? වැටීම කියලා කියන හිතෝපදේශය. ඔන්න වැටීම. ගිනි විලට වැටීම වෙන්නේ. තමාගේ හිත උදුම්මගෙන නේ? ඒකෙ මිදෙන්න කැමති නෑ. ගිනි විලටම යන්නේ. මම සෙකන්ඩ් වෙන්නේ නැහැ. ඔය මිනිස්සුන්ට. මම සෙකන්ඩ් වෙන්නේ නැහැ. මම කිසි වරදක් කරලා නැහැ. එයයි මගෙන් සමාව ගන්නවා. උන්වහන්සේ සේවකෙක් වගේ ඇවිල්ලා උන්වහන්සේව මරන්න දරුණු කුරුසියේ මරණයකට පාවා දෙන පුද්ගලයාගේ කකුල් දෙකත් හොදනවා. අපි කී දෙනෙක්ගේ කකුල් හොදලාද අපිට ඒගොල්ලෝ දේවල් කරලා ගියේ. උන්වහන්සේ අපට මතක් කරලා දුන්නේ එහෙම. මුළු සභාවෙම කකුල් හේතුවා. හැබැයි අය අපිට අර ජූදස්ලා වගේ දේවල් කරලා ගියා. ඒ හැම ගණන් දීමක්ම දෙවියන් වහන්සේ කරන්නේ. මොකද ඒකට තමයි අපි එවසීම බලන්නේ. විනිශ්චය දවසේ එනකම් අපි සාක්ෂි දරුවා. අපේ සාක්ෂිය මේ අමුදා. අපේ සාක්ෂිය වැඩ කරපු තැන. අපි මිනිස්යාට සාක්ෂි වුණා. යේසුස් වහන්සේ. අටවෙනි පදේ. මනුෂ්‍යාකාරයෙන් සිටිය කලත් මරණය එසේය කුරුසේ මරණය දක්වා කීකරු වූසේක. ඒ කියන්නේ සේවකයෙක් වුණා මනුෂ්‍යාකාරයෙන් හිටියා ඒ හිටියා මොනදුනේ කීකරු වුණා මරණය වෙනවා. නවවෙනි පදේ
එබැවින් දෙවියන් වහන්සේ උන්වහන්සේව ඊට උසස් කොට සියලු නාම වලට වඩා උසස් නාම උන්වහන්සේට දුන්සේ. එහෙම අයට තමයි දෙවියන් වහන්සේ අපටත් උසස් නාමය දෙන්නේ. උන්වහන්සේගේ ස්වරූපය අපි තුල තිබ්බත තියාගත්තොත් අපිට ඒ උසස් තැනට යන්න උන්වහන්සේ අපිට දෙන්නේ. බලාපොරොත්තු ස්වර්ගයට එන්න ඔබගේ බලාපොරොත්තු වෙනවා. පාවුලුතුමාගේ සිත තිබුණු විදිහ අපි පොඩ්ඩක් බලමු. පිලිප්පි 3:10. ඔය බලන්න. යම් අන්දමකින් මලවුන්ගෙන් නැගිට වීමට පැමිණෙන ලෙස ඒක ඉංග්‍රීසි පොතක් දාන්න ඒක සිංහලෙකට. That I may know him and the power of his resurrection and the fellowship of his suffering, being conformed to his death. අන්න බලන්න. මරණයට confirm වෙන්න. පාවුලුතුමා කියනවා that I may know him. මම උන්වහන්සේව දැනගන්න. මේක ලියලා නැහැ. ඒව ඊට මේට පද ගිහින්. පාවුලුතුමා කියනවා මට ඕනේ උන්වහන්සේව තව දැනගන්න. නේ? කොට බලන්න ඔයගොල්ලෝ ප්‍රේම කරන කාලේ ඔයාගේ ගෑනු ළමයා ඔයාගේ පිරිමි ළමයා නේ? කොට බලන්න ප්‍රේම කරන කාලේ කෝල් වොෂ්රූම් එකට ගිහිල්ලා එනකොට කෝල් එකක් අරගෙන ටැග් කරපන කවුද මිස් කෝල් එක මෙන්න කෙල්ල කතා කරලා මෙන්න කොල්ල කතා කරලා මිස් කෝල් එතකොට ටැග් ගහලා ඕන්නේ අර මම ටැග් කරලා කතා එහෙම නෑ නේ ටැග් ගහලා කතා කරලා ඔයා කතා කරාද අම්මේ තියෙන උනන්දුව නේ එක්සයිට් එක දැන් යාළුවෙක් කතා කරගෙන ඉන්නවා. ඔව් මචං ඔව්. ඔන්න එයාසෙන් තා කෝල් එකක් එන ක්‍රීන් කෙල්ල කතා. මේ මම වැදගත් කෝල් එකක් කියලා මං කියන්නේ හරි බයි හරි පස්සේ අපේ නෑ පස්සේ පස්සේ හරි. මේ නෑ මේ මම වෙලා නෑ මම පස්සේ ආ. එහෙම නෙමෙයිද කට් කරන්නේ? එහෙම නෙමෙයිද? ඒ අර ප්‍රේමවන්තය හරි ප්‍රේමවන්ති හරි කතා කරනකොට අයි දන්නවද මේ? දැනගෙන. එයා ඔබ දැනගත්තු හින්දා. පාවුල්තුමා කියනවා that I may know him. මට උන්වහන්සේව දැනගන්න. උන්වහන්සේගේ යහපත්කම්, උන්වහන්සේගේ ප්‍රේමය, උන්වහන්සේගේ කුරුසේ වේදනාව and the power of his resurrection. උන්වහන්සේව උත්ථාන කරපු බලය and the fellowship of his suffering. උන්වහන්සේගේ මරණයේ දුක් ප්‍රාර්ථනයට පංගුකාරයෙක් වෙන්න. අද ඔබ යන ප්‍රශ්නයට වේදනාවට දුකට අනේ මොන කරදරයක්ද මේ අපිටමයි වෙන්නේ. ගහෙන් වැටිච්ච මිනිහට ගොනා යන්න වගේ නේ ප්‍රශ්නයක් උඩට ප්‍රශ්නයක් වටිනවා. හෙන ගහන්නෙත් අපිටම තමයි ගායි. being conformed to his death. උන්වහන්සේගේ මරණයට ස්ථීර වෙන්න. බලන්නකො පාවුල්තුමාගේ හදවත චුට්ටක්. මේක ඔබලා හිතනවද? මමවත් හිතන්නේ. එවෙලි පාවුල්තුමාගේ හිත කොහොමද බලන්නකො ඒකට මරහගත්තු හැටි. මේ පොළොවේ දේවල් වලට නෙමෙයි. පාවුල්තුමා ස්ථීර වුණේ. මං හිතන්නේ ඕකේ හරි සිංහල පරිවර්තනේ ඊළඟ පදේ වෙන්න ඇත්තේ 11 වෙනි පදේ. බලන්න. යම් අන්දමකින් මලවුන්ගෙන් නැගිටීමට පැමිණෙන ලෙස 11 සිංහල එක දා උන්වහන්සේ සහ උන්වහන්සේගේ නැවත නැගිටීමේ බලය උන්වහන්සේගේ දුක්වල පංගුකාරකම දැනගන්නා පිණිසත්ය මරණයට කන්ෆර්ම් වෙනවා කියන එක දැක්කද? අන්න ඒකයි. ඒ බලන්නේ ඒ පාවුලුතුමා තිබිච්ච බලාපොරොත්තුව බලන්න. එවැනි බලාපොරොත්තු නෑනේ අපේ තුල තියෙන්නේ. අපේ තුල තියෙන්නේ ස්වාමීනි කොහොම හරි මම බේරිලා ඉන්නවා. මැරෙන්න බෑ. කොරෝනා හැදිලා නම් මැරෙන්න බෑ වස ලැජ්ජාව. එවැනි පාස්ටර්ස්ලා
අර ඔයගලන්ට මං ගිය සතියේ පෙන්වුවා ලිස්ට් එකක් ස්වාමින් වහන්සේ තුලට ගිය. ස්වාමින් වහන්සේගේ අභිමුඛයට ගිය ලිස්ට් එකක් පෙන්වුවා. ඉයන් බැක්ස්ටර් කියන පුද්ගලයා මැරෙන්නේ කොරෝනා හැදිලා. අවසාන කාලයේ සම්බන්ධ උගන්නන ඉවන් බැක්ස්ටර් කොරෝනා හැදිලා මැරුණේ ඇමරිකාවේ. ඕපු බෑ. බලන්න මොකද අපි කොච්චර කන්ෆර්ම් වෙලාද දෙන්නේ? මේ ලෝකෙට අපි කොච්චර කන්ෆර්ම් වෙලාද? පොඩ්ඩක් හිතන්න හෙට ආවොත් උන්වහන්සේ අපි යන්න කී දෙනෙක් අපි ලෑස්තිලා ඉන්නවද? ලකුණු දීලා තිබෙනවා. දැන් මොකද දන්නවද? අලුත්ම ලකුණු. ආසේ උන්වහන්සේ කිව්වා. Signs in the heaven කියලා. ආසේ ලකුණු. මේ දවස් ටික මාසේ ලකුණු එක වැටෙනවා බෝල. එක වැටෙනවා. සුන්දර වැටෙනවා. කොළ පාටේවත් වැටෙනවා. රෝස පාටේවත් වැටෙනවා. ලකුණු. විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා මොනවාද උල්කාපාත කාණ්ඩයක් එනවලු ඒක අනිවාර්යයෙන්ම පොළොවට වැටෙන්න බලලු ඒගොල්ලෝ දන්නේ නැත්ලු ඒක කොහෙන්ද ආවේ කියලා. මං ෂෙයාර් කරලා දෙන්න. ඉතින් ඒගොල්ලෝ දන්නේ නැහැ. ඇසිපිය ගහන සැනින් සිද්ධ වෙන්නේ සියලු දේ. එතකොට උන්වහන්සේ ළඟ තිබෙනවා පැමිණෙන්න සභාව ලෑස්ති නෑ. සභාව ලෑස්ති නෑ. ඔන්න බලන්න අපි තාපදේ කරේ ඕන බලන්න උන්වහන්සේ මේ වෙල්කම් කරනවා එපප්‍රෝතිදස් කියලා. තිමෝතියස් සමග පිලිප්පි 2:29 ඉඳන් 30ට ඕන බලන්න. ඔන්න බලන්න පිලිප්පි 2:29 ඉඳන් උන්වහන්සේ ස්ථිර කරනවා මොකක්ද එයාගේ නම එපපෝදීතස් කියලා. තිමෝතියස් සමග. ඔන්න කියනවා receive him therefore in the Lord with all gladness. ඒ කියන්නේ ඔහු පිළිගන්න එබැවින් ස්වාමින් වහන්සේ තුල සියලු ආකාර ප්‍රීතියෙන් ඔහු පිළිගන්න. ඔහු පිළිගන්න. පාවුලුතුමා කියන්නේ එබඳු අය ගරු කොට සලකන්න. මොකද ඒගොල්ලෝ සභාව වෙනුවෙන් වෙහෙසෙන නිසා. නේ? කී දෙනෙක් අපි මොහේල බලයිද? අපි ලංකාවේ ගියලා පාස කොහොමද? මෙච්චර දෙයක් අපි ගොඩනගනවනේ උඹලන් තුල. පාස කොහොමද පාස්? පාස කොහොමද කන්නේ බොන්නේ? පාස කොහොමද පාස්සික වීදම් කරන්නේ? අපි කවදාකවත් සභාවට බරක් වෙලා නැහැ. දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද කරපු දේවත් අපි සභාවට ආශිර්වාද කරලා දෙලා තියෙනවා. අපේ කියලා දෙයක් නැහැ. අපේ කියලා කිසිම දෙයක් නැහැ. සභාවේ පොඩ්ඩක් අපිට ගයක් වුණත් අපිට දෙවියන් වහන්සේ ආශිර්වාද කළොත් ඕගොල්ලෝ කී දෙනෙක් කියනවා පාස්ටර් මෙහෙමයි අපි ආවම මෙහෙමයි ඇයි ඕගොල්ලන්ට හැඟීමක් තියෙන ඕගොල්ලන්ගේ වගේ කියලා. පාස්ටර් ආවම මෙහෙමයි අපි ඉන්න ඕනේ මෙහෙමයි අපිට මේ පාස්ටර් ගෙදර ආවම මෙහෙමයි ඇයි ඕගොල්ලන්ට ඒ හැඟීම මම දීලා තියෙනවා මගේ නෙවෙයි ඔබේ ඒ හැඟීම දීලා තියෙනවා නේ. මම මේ හැංගීම දුන්නේ නැත්නම් ඔයගොල්ලෝ කියයිද අපෝ අපි එන්නේ පස්ස පැත්ත බලන්නවත් අපෝ ඔයගොල්ලෝ මොකේ ඇරලා එහෙම කියන්නේ කොහමද? අපි ඇවිල්ලා මෙහෙමයි ඉන්නේ. ඇයි දේවදාසයා දෙවියන් වහන්සේගේ සේවකයා ඔයගලන්ගේ තුල බලාපොරොත්තු හදලා දෙනවා. තුල්පදේ කියන. එහෙම ආයෙත් ගරු කරලා සලකන්න කියලා කියනවා. මක්නිසාද මට කළා වූ නුඹලාගේ සේවයෙන් අඩුපාඩුව පිරිමසන්නට ඔහු තමාගේ ජීවිතය නොසලකා ක්‍රිස්තුස් වහන්සේගේ මෙහෙය නිසා මරණාසන්න වුණේය. ඒ කියන්නේ සභාවේ ඔයගලන්ගේ අඩුපාඩුව පිරිමහන්න ඒ අය මට ලං වුණා. දැක්කද? ඔයගොල්ලෝ එහෙම අඩුපාඩුව පිරිපහන්න ගොල්ලෝ ලං වුණේ නෑ මගේ දුකට.
අපේ දුකට කී දෙනෙක් ශක්තිමත් වෙනවා? දැකලා කිතුණු සෙනග කියන්නේ මේ රටවල වල ඉන්න પાස්පෝර්ට් සෙනග නෙවෙයි. પાස්පෝර්ට් මිතුරු නෙවෙයි. પાස්පෝර්ට් එකේ සෙනග නෙවෙයි. අර වැඩ කරන තැනල වැඩ කරලා ගියා කියලා ඒගොල්ලෝ ඉවරයි. එහෙම ආයේ නෙවෙයි. සබාව කියන්නේ. සබාව එකමුතු වෙන්න ඕනේ. පාවලුතුමා කියන මක්නිසාද මට කළා වූ නුඹලාගේ සේවයෙන් අඩුපාඩුව පිරිමසන්නට. ඔව් ඒ කියන්නේ උඹලාට ඒක කරන්න බැරි වුණා. පිලිප්පි සභාව උඹලාට ඒක කරන්න බැරි වුණා. නමුත් උඹලාට කරන්න බැරි දේ මගේ දුකේදී මගේ අඩුපාඩුවට මට ශක්තිමත් වුණා මේ සෙනග. මේ පුද්ගලයා ඉන්දියාට සලකන්න. උසස් කොට සලකන්න. පොඩ්ඩක් හිතන්න. අපි කොහෙද ඉන්නේ? ස්වාමීන් වහන්සේ කතා කරනවා කියලා හිතාගන්න. මම බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා බලන්න. පිලිප්පි 2:12. අතර මට කතා කරන්න දෙයක් තිබුණේ නැහැ අතරම. මේ පිලිප්පි දෙවෙනි පරිච්ඡේදයේ මේ පද දෙක තුන මට ආවම මට ඒක ගලාගෙන කතා කරන්න ඕන වචන. බරබර. එබැවින් මාගේ ප්‍රේමවන්තේනි නුඹලා නිතරම කීකරුව සිටියාක් මෙන් මා ළඟ සිටියදී පමණක් නොව දැන් මං ඈත්ව සිටිය විටිද ඊට වඩා කීකරුව බයනොත් වෙවුලෙමනුත් නුඹලාගේ ගැලවීම ඉෂ්ට කරගන්න. අපි දිගට බලන්න ඔන්න බලන්න පාවුතුමා කියනවා. මම ඔයගොල්ලෝ ළඟ ඉන්නකොට ඔයගොල්ලෝ කීකරුව හිටියා වගේ මම ඔයගලගෙන් ඈත් වුණාම පාස්ටර් ඔයගලන්ගේ ඈත් වුණාම ඔයගලන්ගේ පාස්ටර් ශ්‍රී ලංකා ගියාම ඔයගොල්ලෝ මොකද කරගන්න ඕනේ? බියනොත් වෙවුලෙමනුත් ගැලවීම ආරක්ෂා කරගන්න. මොදේට කලිනුත් මං කිව්වා වර්ක එනවා. ඔයගලන් මොමලා කරන්න. වර්ක එනවා තමන්ගේ රාජ්‍ය ගොඩනගා ගන්න. වර්ක එනවා වෙනත් රාජ්‍ය ගොඩනගා ගන්න. ජේසුස් වහන්සේ සුපර්ස්ටාර් කෙනෙක් වුණේ නැහැ. දැක්කද? ජේසුස් වහන්සේ ඔබට බලාපොරොත්තු දුන්නා. බියුණුත් පියුළුමිනති ආරක්ෂා කරන්න, ගැලවීම ආරක්ෂා කරන්න. ඔබට ක්‍රියාවක් කරන්න තියෙනවා. ඒක ආරක්ෂා කරගන්න ඔබගේ අතේ තියෙන්නේ. කවුරුත් ආරක්ෂා කරලා දෙන්නේ නැහැ. ඒකට ඔබට දීලා තියෙන පුද්ගලෙක් සුද්ධාත්මයන් වහන්සේ ආරක්ෂා කරන්න. ලිකන් කෙනෙක් නෙවෙයි. දෙවියන් වහන්සේගේ ආත්මය දීලා තියෙන්නේ. ඒක ආරක්ෂා උදව් කරන්න. ඒකයි ඔබට බැරි තැනදී ඉල්ලන්න. උදව් ඉල්ලන්න උන්වහන්සේ. ස්වාමීන් මට උදව් වෙන්න. මගේ මේ දුර්වලකමදී මට ශක්තිය දෙන්න මාව මේක පසු කරගෙන යන්න. ඔයගොල්ලෝ දන්නවද? අර යුද්ධයක වුණත් ඒගොල්ලෝ පහර දෙන ඇම්බුෂ් එක දෙන තැනක් තියෙනවා. විශාල හමුදාවක් ඒක තුලින් ගියාට ඒ ඇම්බුෂ් එකේ ඒගොල්ලෝ පහර දුන්නට ඒ පහර කාගෙන යන්න පුළුවන් හමුදාවක් වෙනවා. අපි වෙන්න ඕනේ එහෙම. ගැලවීම ආරක්ෂා වෙන්නේ එහෙම. ඒක ජයග්‍රහණය කරගන්න යාඥාව එකමුතුව নমස්කාරය රොටි කැඩීම මේ තුලින් එකට එකතු වෙලා යන්න තමන්ගේ ඇදහිල්ල එකිනෙකා ප්‍රකාශ කරගන්න. ඊළඟට කියමු මක්නිසාද තමන් වහන්සේගේ යහපත් කැමැත්ත නිසා කැමැති වෙන්නන්ටත් වැඩ කරන්නටත් නුඹලා තුල ක්‍රියා කරන්නේ දෙවියන් වහන්සේමයි. What is the for it is God who work in you both to will and to do
for his good pleasure. ඒ දෙවියන් වහන්සේ තමයි ඔබ තුල ක්‍රියාත්මක වෙන්නේ කැමැත්ත කරන්නත් උන්වහන්සේගේ කැමැත් උන්වහන්සේගේ ක්‍රියාව precious good precious උන්වහන්සේගේ සතුට සිද්ධ වෙන දේවල් වෙන්න ඔබ තුල ක්‍රියාත්මක වෙන්න දෙවියන් වහන්සේ 14 ඒක කියනවා වංක වූ හිතුවක්කාර වූ පරම්පරාවක් අතරේ නුඹලා නිදොස්ව අහිංසකව දෙවියන් වහන්සේගේ නිර්දෝෂ දරුවන්ව සිටින පිණිස කෙන්දරීම්ද විවාදද නැතුව සියල්ල කරන්න. මේක තමයි මම તો කරන්න කියන්නේ. මම කියන්නේත් මේකමයි. මේක මේ පාවලතුමා මේ කියනවා. ඒ සෙනෙකට මගේ ඈත් වීම නිසා මං ඉන්නකොට කීකරු හිටියා වගේ උඹලත් කීකරු ඉන්න. ඈතුණා කියලා. වංක වූ හිතුවක්කාර වූ පරම්පරාවක් අතරේ නුඹලා නිදොස්ව. ඒ කියන්නේ මේ ලෝකේ ඉන්න අයත් සමග ඔබව සංසන්දනය කරන්න හදයි. නමුත් ඒ අයත් සමග පැටලෙන්න යන්නේ අහිංසකව දෙවියන් වහන්සේගේ නිර්දෝෂ දරුවන්ට තාම ඉවරනේ. මොකක්ද යන්නේ? මං හිතන්නේ 14 වෙනි පදේදී දෙකේ වංකව හිතුවක්කාර වූ පරම්පරාවක අතරේ නුඹලා නිදොස්ව අහිංසකව දෙවියන් වහන්සේගේ නිර්දෝෂ දරුවන්ව සිටින පිණිස කෙන්දරීම්ද විවාද නැතුව සියල්ල කරන්න. ඒ කියන්නේ මොකද මේ do all things without complaining and disputing. ඒක අපි යමක් කරා මොකද වෙන්නේ? මම අරක කරා මේක කරා ඒව කරා අරව කරා සභාවේ මේක කරා මේක සභාවේ හෝ වේවා ගෙදර හෝ වේවා ඔබ කේන්ද්‍රීකම් ගන්නවා නම් වැඩක් නෑ ඒක වැඩක් නෑ කියලා කියන්නේ. අහිංසකව කීකරු නිර්දෝෂව ඉන්නන නිර්දෝෂ දරුවන්ව සිටින්න ඔබ කරන දේ කේන්ද්‍රී ගන්නේ නැතුව ඔබ කරන දේ ඔබ කැමැති කර කාටද මං කරන්නේ දෙවියන් වහන්සේට මං දෙවියන් වහන්සේට කරන්නේ. පාස්ටර් දැන් බෑන් මේගොල්ලෝ මෙහෙම කරනවා මෙහෙම කියනවා අරයා මෙහෙම කරන්න ඕනේ නෑ මෙහෙම කරන්න ඕනේ මේකද ඔන්න ඉස්සරහට වෙන දේවල් ඉස්සරහට වෙන දේවල් 15 වෙනි පද ඔවුන් අතරේ නුඹලා ජීවනයේ වචනය පාමින් ආලෝකවල් මෙන් ලෝකේ දක්නා ලබන්නාහුය. ඔවුන් අතරේ කියන්නේ ඒ ලෝකාකාරය අය අතරේ නුඹලා ජීවනයේ වචනය පාමින් ආලෝකවල් මෙන් ලෝකේ දක්නා ලබන්නාහුය. ඒ කියන්නේ ලෝකේ අර ඔගොල්ලෝ දකින්න නැති අර සැටලයිට් එක උඩින් යනකොට ලෝකෙ උඩ ඒකේ පෙන්නනවා සමහර රටවල් වල ආලෝකයේ තිබෙනවා. මේ වගේ තමයි දෙවියන් වහන්සේ ඔබගේ ආලෝකය කියන්නේ. ආමෙන්. උන්වහන්සේ ඔබගේ ආලෝකය මේ වගේ දකින්නේ. අන්තිම පදේ 16 මෙසේ මම නිෂ්ඵල ලෙස නොදිමිමි නිෂ්ඵල ලෙස වීර්ය නොකළෙමි කියා ක්‍රිස්තුස් වහන්සේගේ දවසේදී මට පාරට්ටුවක් ඇතිවන්නේ. ඒ කියන්නේ පවුලතුමා කියනවා මට ඇති වෙන ප්‍රීතිය යේසුස් වහන්සේ ඉදිරියේ මට ලැබෙන ආඩම්බරය උඹලා උන්වහන්සේ ඉදිරියට එනකොට මට මොනතරම් ආඩම්බරද නේ. ස්වාමීන් වහන්සේ මහතුරු මේ සෙනග ගෙනාව දෙවියන් වහන්සේ හැම වෙලේම පාවිච්චි කරනවා මිනිසයාව උන්වහන්සේගේ සෙනඟට ගෙනියන්න කතා කරා. මෝසෙස්ව උන්වහන්සේ පාවිච්චි කරලා ඊශ්‍රායල් සෙනඟට කතා කරලා පාරවන්ට කතා කරලා සෙනඟ නිදහස් කරලා ගියේ. මෝසෙස් මරම ජොෂුවට කතා කරලා ජොෂුවා මම මෝසෙස් සමග හිටියා වගේ මම නුඹ සමග සිටින්න යනවා. මම මේ දේශයේ මේ සෙනඟට දෙන්න යනවා. නුඹ සටන් කරන්න යනවා ඔවුන් සමග. ඔවුන්ට ජයග්‍රහණය ආරම්භ දෙවනස හැම වෙලෙම මිනිස්යව සොයන මොකද මිනිස්යරු උන්වහන්සේ ආදරේ. මිනිස්යරු උන්වහන්සේ ආදරේ. එතකොට මම ලබන සතුට තමයි මට මෙහෙ ඉන්න බැරි වෙයි. මට මෙහෙ ඉන්න පුළුවන් වෙයි.
දෙවියන් වහන්සේ වෙන මිෂන් එකකට මාව යවයි. පිලිප්පි ඇරියා. පාවුලුව. කොරින්ති ඇරියා ඊට පස්සේ. එපීසි ඇරියා ඊට පස්සේ. ගලාතිය ඇරියා ඊට පස්සේ. පාවුල් දෝම ලෝකෙ වටේ මෙරියා. එදා මම ඔයගලන්ට පෙන්නුවා. ඒ ලොකුට තිබුණු එපීස සභාව නටබුන්. අද ඒක නටබුන්. එතන සභාවක් කරන්නේ කවුරුත්? නටබුන්. නමුත් එතන හිටිය බීජ ඊට වැඩි ලොකු ඩැමේජ් එකක් කරා මුළු ලෝකෙට. ඒ ක්‍රිස්තුස් වහන්සේ අනිත් අයට බීජ වැපරුවා. අන්න ඒක වෙන්න ඕනේ. අපේ සභාව නටබුන්. නමුත් උන්වහන්සේගේ වචනය පහ නොවේවා කියලා කියනවා. එන්න සභාව ව්‍යාප්ත වෙනවා. උන්වහන්සේගේ පැමිණීමත් මේක ඔයගොල්ලෝ කරගෙන යනවා. ශක්තිය දෙන්න. මේකයි මම නැති අතරේ ඔයගලන්ට කරන්න පුළුවන් ඉන්නේ සභාවට පියෙක් වෙන්න. පියෝ ජොෂුවා කියන්නේ පියෝ වූ මෝසෙස්. මොකද මෝසෙස් පියෙක් වුණා සභාවට. මෝසෙස් පියෙක් වුණේ ඉඳ මොනවද කිව්වේ? දෙවියන් වහන්සේ කිව්වේ මොකද්ද? ජොෂුවා මගේ සේවක මෝසෙස්. ජොෂුවා එකේ දෙවෙනි පදේ මොනවද කියන්නේ? ජොෂුවා මගේ සේවක මෝසෙස්. දෙවෙනි කිව්වේ ජොෂුවා මගේ ප්‍රොෆෙත මෝසෙස්. එහෙම කිව්වේ. දෙවියන් වහන්සේ තෝරගන්නේ ප්‍රොෆෙතවරු නෙවෙයි වැඩ කරන්නේ. ලොකු ස්ටාර්ලා ලොකු නොලෙජ් තියෙන ඩිග්‍රී කාර්යෝ නෙවෙයි. සේවකයෝ. මගේ මෙහෙකරු වූ මෝසෙස් මලේ එබැවින් දැන් නුඹත් මේ මුළු සෙනගත් නැගිට මා විසින් ඔවුන්ට එනම් ඊශ්‍රායල් පුත්‍රයන්ට දෙන දේශයට මේ ජෝර්දානින් එතරව යන්න. කැඳවන්නේ සේවකෙක්. දැක්කද? එහින්දා වෙන්න ඕනේ සේවකෙක් වෙන්න. සභාවට පියෙක් වෙන්න. සභාවට පියෙක් වෙන්න. හැම සිකුරාදකම ගැදරින් එක කරන්න නවත්තන්න. බලාපොරොත්තු නැති නොකරගන්න. ආමෙන්. අපි නැකලෙන යාක්‍යම්. හරියට.